समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मुक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යතාච භික්ඛවේ තස්ස පුරිසස්ස ජවෝ යතාච චන්දිම සුරියානං ජවෝ යථාචයා දේවතා චන්දිම සුරියානං පුරතෝ ධාවන්ති තාසං දේවතානං ජවෝ තතෝ සීක්්‍යතරං ආයු සංඛාරා කීයන්ති තස්මාතිහ භික්ඛවේ එවං සික්ඛිතබ්බං අප්පමත්තා විහරිස්සාමීති. මේ මොහොතේ අපේ රට තුලත් ලෝකේ කොහේ හෝ තැනකත් වැඩ වාසය කරන කල්යාණ මිත්‍ර පරම පූජනීය මහා සංඝරත්නයන් මට අවසරයි ප්‍රඥා ටීවී නාලිකාව තුලින් මේ පැයට නියමිත දායකත්ව සද්ධර්ම දේශනේ සඳහා සදහැබර ධර්ම දායකත්වයේ ලබා ගනිමින් කටයුතු කරන ප්‍රියංගනී අර්ථනායක පින්වත් මහත්මිය, තිරාන් අර්ථනායක පින්වත් මහත්මයා, ඕස්ට්‍රේලියාවේ පදිංචි සේපාලි සෙනවිරත්න පින්වත් මහත්මිය, සුනිල් සෙනවිරත්න පින්වත් මහත්මයා, නවසීලන්තයේ පදිංචි අප්සරා නිමලසිරි පින්වත් මහත්මිය, සරත් නිමලසිරි, මීලා දිසානායක සහ සුපුන් දිසානායක යන පින්වත් පින්වතියන්, දියණිවරු, බෑනාවරුන්, මොනුපුරු මිනිපිරියන් ඇතුළු මේ උතුම් දේශනාව සඳහා සදහැබර දායකත්වයේ ලබාගෙන කටයුතු කරන ධර්මකාමී පින්වත් පින්වතියනි, අපේ රට තුලත් ලෝකේ පුරාමත් මේ දේශනාව ශ්‍රවණය කරන ප්‍රඥා ටීවී ශ්‍රාවක ශ්‍රාවිකා ලක්ෂ සංඛ්‍යාත පින්වත් පින්වතියනි, දායකත්වලාභී පින්වතුන්, දේශකයන්න් වහන්සේට බොහොම ශ්‍රද්ධාවෙන් ආරාධනා කරලා ප්‍රඥා ටීවී සදහම් මණ්ඩපයට වැඩම වාගෙන දැන් බලාපොරොත්තු වන්නේ ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ආර්ය සත්‍ය ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරලා සද්ධර්මයේ තුලින් ජීවිතාවබෝධය ලබාගෙන තවදුරටත් ජීවිත කායික හා මානසික වශයෙන් සද්ධර්මයෙන් පාරිශුද්ධ භාවයට පත් කරගෙන ගෙවි ගෙවි යන මිනිස් දිවිය සද්ධර්මයේ තුලින් රැකවරණයක් ලබා ගන්නයි අද මේ දේශනාව ශ්‍රවණය කිරීම තුලින් පින්වත් ඔබ බලාපොරොත්තු වන්නේ. ඊටාම සරලව ජීවිතය ගැන සාකච්ඡා කළොත් පින්වතුනි, ගහක් වටින්නේ විශාලත්වයේ මත නෙමෙයි. ලොකු විශාලත්වයක් නැතත් යම් ගහක අරටුව තිබේ නම් ශක්තිමත්ව අරටුව නිසා ඒ ගහ හුඟක් වටිනවා. මලක් වුණත්
පාටින් විශාලත්වයෙන් වටිනාකමක් නැහැ. පුංචි මලක් වුණත් බොහෝ දෙනා ආදරය කරන්නේ ඒ මල මිහිරි සුවඳින් යුක්ත නම් පමණයි. විශාලත්වයේ වර්ණයට වඩා මලක වටින්නේ සුවඳ. පිනුතුන් දැකලා තියෙනවා වනාන්තරයේ චද්දන්ත ඇත්පන්ති. ඒ විශාල ඇත්තු අතර ලස්සන දලයුවලක් තියෙන හස්තියෙක් දකින්න දල ඇතාට හැමෝම ආදරෙයි. විශාල මෝරංචු වනාන්තරේ. ඒ මෝරංචුවේ ප්‍රධාන මොවා අඳුනගන්නේ ලස්සන අන්තට්ටුවෙන්. එහෙම නැත්නම් මේ මෝරංචුවේ ලස්සනක් දකින්න බෑ. මොනරෙක් ලස්සන වෙන්න පිල් කලඹක් තියෙන්න ඕන. මේ හැමදේම ජීවිතය ගැන ලස්සන පාඩමක් කියලා දෙනවා. ඒ පාඩම තමයි මිනිස්සු මුළු ජීවිතේම ධනවතුන් වෙන්න මහන්සි ගන්නවා. සමහරුන්ට හති අරින්නවත් වෙලාවක් නැහැ. උදේ පාන්දර නිින්දෙන් අවදි වෙලා මහරයා නිින්දට යනකල් උපයන්න මහන්සි ගන්නවා. හැබැයි ඒකේ වැරැද්දක් නැහැ. දහතේ මහන්සියලා යමක් හම්බ කරගත්තේ නැත්තම් දූ දරුවොත් එක්ක මේ යුගයේ සතුටින් ජීවත් වෙන්න බෑ. ධනෙ ඉපීමට බුදුදහම තහංචි පනවල නැහැ. අපි කියන්නේ උත්සාහ කළ එක නෙමෙයි. සමහරුන්ගේ ජීවිතේම ධනයයි. සමහරුන්ගේ ජීවිතේම බලපුලුවන්කාරකමයි. මේ විදිහට තමන් හදාගත්ත රාමුවක් තුල විරාමයක් නැති මිනිස්සු හෙම්බත් වෙමින් ජීවත් වෙන බවක් පේනවා. තථාගත දහමට අනුව ඒ ජීවිතවල වටිනකමක් නැහැ. ධනෙ තියෙනවා. තරුපන්තියේ ජීවිත ගෙවනවා. රූප සම්පත්තියක් තියෙනවා. වටේට බලපුලුවන්කාරකම් තියෙන මදාවි මිනිස්සුත් වටවෙල ඉන්නවා. ඒ මොනවා තිබ්බත් ඒ ජීවිතේ මිනිස් ගුණ ධර්ම නැත්තම්, සද්ධර්මයේ රැකවරණේ ජීවිතය තුල නැත්නම්, භාග්‍යවතුන් වහන්සේ වදාළ සුන්දරත්වයේ වටිනකමේ ජීවිතය තුලින් විද්‍යමාන වන්නේ නැහැ. අද මේ දේශනාව ශ්‍රවණය කරලා ජීවිතයේ වටිනාකමක් ඇති කරගන්න බලන්න සද්ධර්මයට අනුගත වෙලා. එහෙම වුණාම අර භෞතික ධනයට වඩා ආර්ය ධනයෙන් ධනවත් වෙච්ච ඊටමත් සුන්දර ජීවිතයක් ඔබට ළඟා කරගන්න, උදා කරගන්න පුළුවන්කම තියෙනවා. පින්තුනි, බුදුරජාණන් වහන්සේ නිරතුරු ජීවිතයේ වටිනකම ලෝකයට කියා දුන්නා. නිරතුරු අපි දේශනාවල සිහිපත් කරන වටිනාම බුද්ධ වචනයක් තියෙනවා. පිනතුල මීට පෙරත් අහලා තියෙනවා. තථාගත බුදුරජාණන් වහන්සේ හැම උදෑසනකම ස්වාමින් වහන්සේලාට අවවාදයක් කළා. ඒ අවවාදයට කියන්නේ බුද්ධාවවාදය. මේ බුද්ධාවවාදයේ තුල පින්නතුනි ගිහි පැවිදි අපි දෙපාර්ශ්වයේම ජීවිතවල මිලකල නොහැකි අමිල වටිනකම විද්‍යමාන වෙනවා. අනේ හුඟක් දෙනෙකුට ජීවිතයේ වටිනාකම තේරෙන්නේ නැහැ. මනුස්සත්වයේ යුකසට තබා භෞතික දේ වෙනුවෙන් නැහින මිනිස්සු දාඩිය හලහල හම්බ කරලා කඳුළු හලහලා මැරිලා යනවා. රැකවරණයක් නැහැ. මේ දේශනාව අහන පින්වත් ඔබ ලද දිවියේ වටිනකම අවබෝධ කරගන්න. භාග්‍යවතුන් වහන්සේ අපිට ලබා දුන්න පළවෙනි වටිනකම තමයි දුර්ලභංච මනුස්සත්තං. කෙනෙකුට මේ ලෝකේ ලබන්න බැරි පරම දුර්ලභ වටිනකම, පරම දුර්ලභ ලාභය තමයි මහණෙනි මේ ලබාගත් උදාර මනුස්ස ජීවිතය. ඒ මිනිස් ජීවිතය ආරක්ෂා කරගන්න කිව්වා. දෙවනි ලාභේ භාග්‍යවතුන් වහන්සේ වදාලා දුර්ලභෝක්ෂණ සම්පatti. හරි අපූර්ව දෙයක් පින්වතුනි. මොකක්ද සන සම්පත්තිය කියන්නේ? අරෝබලත් නොවෝ ඉන්ද්‍රියන් පිහිටීම. මේක හරිය වැදගත් දෙයක්.
මොනතරම් මනුස්ස ජීවිත ලැබුවත් හුඟක් දෙනෙක් තමන්ගේ ජීවිතයේ මන්ද බුද්ධිකයි, අබ්බගාතයි, අරෝබලත්, ඉන්ද්‍රියන් විකෘති වෙලා පුදුමාකාර දුක හිතෙන ජීවිත මිනිස්සු ගෙවන්නේ. ඔබට දැන් ඔබේ ජීවිතයේ වටිනකම අවබෝධ වෙන්න ඕන. මන්ද බුද්ධික අබ්බගාත අරෝබලත් මනස නොවැඩිච්ච දරුවෙක් පවුලක හිටියොත් ඒ දෙමව්පියෝ දෙන්න මුළු ජීවිතේම දරුවා වෙනුවෙන් දුක් වෙනවා. විතරක් නෙමෙයි අනන්ත දුක් විඳිනවා. බැරි වෙලාවත් දෙමව්පියෝ මන්ද බුද්ධික අබ්බගාත අරෝබලත් දෙමව්පියෝ නම් ඒ දෙමව්පියන්ගේ දරුවෝ දෙමව්පියෝ දෙන්න වෙනුවෙන් නොවිඳිනා දුකක් විඳිනවා ජීවිතේ. මේ දෙකෙන්ම නිදහස් වෙච්ච මනුස්ස ජීවිතයයි සන සම්පත්තියයි ලෝකේ කෙනෙකුට පිහිටනවා කියන්නේ අතිශය පරම දුර්ලභ ලාභයක්. දැන් ඔබ ලබාගත් මනුස්ස ජීවිතයේ වටිනකම ඔබට අවබෝධ වෙලා ඇති. මනුස්ස ජීවිතය පිරිහිලා ගන්න තත්පර ගානක් ඇති පින්නතුනි. නිරේ പ്രേත ලෝකී තිරිසන් අපාය වැනි අද්දාන දුක් කල්ප ගණන් දිවෙනවා. ඒවා මිනිස්සු නිර්මාණය කරගන්නේ වටිනකම අවබෝධ කරගන්න නැතුව ජීවිතේ. පිනතුල සසර බය ඇති කරගන්න. මම මගේ ජීවිතේ පුරාම ගමින් ගම යමින් මේ සද්ධර්ම දේශනාවන් පවත්වන්නේ සරලව එදිනෙදා ජීවිතේ කුලී කුරක්කම් වැඩ කරගෙන එදා වේල සරි කරගන්න අහිංසක ගැමියෝ අපේ රටේ. වටිනාම දේ ඕන් සතර අපා දුකින් මුදවා ගත යුතුමයි. ඕන්ට සද්ධර්මයේ ගැඹුරින් වඩන්න කාලයක් නැහැ. උදේ පාන්දර නිින්දෙන් අවදි වෙලා මහරැ නිින්දට යනකල් දරු පවුලේ හෙට දවස වෙනුවෙන් තොරතෝංචියක් නැති දුක් වේදනා ඕන් විඳිනවා. අපි අහලා තියෙනවනි සමහර ගම්බද අම්මලා තද නිින්දෙදි මහරැ සිහිනෙන් ඉකිගගහ අඬනවලු. දරුවගේ ජීවිතේ හීනෙන් දකිනවා අම්මා. දරුවගේ අනාගතේ සිහිනෙන් දකිනවා අම්මා. ඒ අම්මයි දරුවෝ වෙනුවෙන් හෙට දවස වෙනුවෙන් හුඟක් දුක් විඳිනවා අපේ රටේ පියවරු තාත්තලා. මේ ලෝකේ අපි කරන්න ඕන වටිනාම පින්කම තමයි මේ වගේ සදහම් නාලිකාවල දායකත්වය ලබාගෙන අර අසරණ මිනිස්සු සතර ආපා දුකින් මුදවන ධර්මචාරිකාවක් හැම තැනකම පවත්වලා සරලව බුදුදහම කියලා දීලා අඩුම තරමින් තිසරණේ පිහිටවලා ඔවුන්ට දැස පියාගන්න සැලැස්සුවොත් අර තෙරුවනේ රැකවරණේ තුල නතී ගමිස්සන්ති අපායන් භයානක සතර අපායන් ඕන් මුදව ගන්න පුළුවන්කම තියෙනවා. අපි ඒ ටිකවත් කරමු සද්ධර්මයේ ප්‍රයෝජනෙට අරගෙන. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ මේ පරම දුර්ලභ මනුස්ස ජීවිතය, පරම දුර්ලභ ක්ෂණ සම්පත්තිය තත්පරෙන් විනාශ කරගෙන කල්ප ගණන් නිරේට යන එක හරි පහසු දෙයක්. මට දැනෙනවා බොහෝ දෙනෙක් මොනතරම් බුදුබණ ඇහුවත් වේගින් සතර අපායට බරයි කියලා. කයින් වචනින් හිතින් කිසිම පරිස්සමක් නැහැ, පිළිකුලක් නැහැ, හිරියොතප් ගුණ දෙක දියුණු කරගෙන නැහැ, අනන්ත අකුසල් කරගන්නවා. පේතවත්තු දහම් පොත කියවන්න. බුදුරජාණන් වහන්සේ වීතරාගී මහරහතන් වහන්සේලා දිවසින් දුටු මුණගැහිච්ච ප්‍රේතයෝ කරපු කතා, අඬපු වේදනාත්මක සිදුවීම්, සත්‍ය සිදුවීමයි ප්‍රේතවත්තු දහම් පොතේ සඳහන් වෙන්නේ. එක ප්‍රේතයක් ඉන්නවා. ඔබට දැනෙයි සසරේ දුක. මේ ප්‍රේතිය මුණගැහෙන්නේ වීතරාගී මොගලන් මහරහතන් වහන්සේට. උන්වහන්සේ බොහෝ කලක් වැඩ සිටියේ ගිජකුළු පව්ව මුදුනේ. දවසට එක වේලයි වැළඳුවේ.
පින්නතුනි ආර්යයන් වහන්සේලා ජීවිතේ පවත්වගෙන යන්න ලැබෙන සරල පිණ්ඩපාතයක් වැළඳුවා. වළඳන්න ජීවත් වුණේ නෑ. ජීවිතේ පවත්වගෙන යන්න වැළඳුවා. හරි සරලයි. උන්වහන්සේලගේ චිත්ත විවේකී සමාධියෙන් බොහෝ වෙලාවක් දවසේ ගත කරන්නේ. සිතිවිලි විසිරෙන්නේ නෑ. පෞකාර සිතිවිලි ගලාගෙන එන්නේ නෑ. උන්වහන්සේලා චිත්ත සමාධිය දියුණු කරමින් දවසේ වැඩි කලක් විවේකයෙන් ගත කරලා ජීවිතේ පවත්ව ගන්න එක වේලක් වළඳනවා. මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලා මිස්සක පවුවෙන් අපේ රටට වැඩම කරපු දා ඉඳලා අපේ රටේ ස්වාමින් වහන්සේලා ඔබ වෙනුවෙන් සද්ධර්මයේ දේශනා කරනවා. මෙච්චර බුදුබණ අහන රටක අඩුම තරමින් චිත්ත සමාධියක්වත් දියුණු කරගන්න උත්සාහ නොකරන, එකිනෙකාට බැන අඬ ගහන, වාද කරන්න අඬ ගහන, අභියෝග කරන, මහා කුසල් කරගන්න ගිහි පැවිදි දෙපාර්ශ්වයක් ජන සමාජය තුළ නිර්මාණය වෙලා. කරන වතාවත් පුද පූජා තුලත් පින්නතුනි චිත්ත සමාධිය නෑ. ඒ ප්‍රදර්ශනාත්මක සැරසිලි මත කරන හුඟක් යාදිනි පූජා ඇතුලේ රාගය, ද්වේෂය, මෝහය බහුල ලෙස වැඩෙනවා. එතන වීත රාගී, වීත දෝෂී, වීත මෝහී සංකල්පනා නෑ. බරපතල අනතුරක්. දැන් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, ලක්කන මහරහතන් වහන්සේ වැනි විශේෂිත ඥාන ශක්තියක් හෙබි ආර්යයන් වහන්සේලා මිනිස්සු විඳින දුක ප්‍රායෝගිකව දැක්කා. මුගලන් මහරහතන් වහන්සේ දා දවල් දානි ටික පිණ්ඩපාත කරගෙන ඒක වළඳන්න ගිජුකුළු පහුව නගින්දී ඒ කන්ද මුදුන කිට්ටුවට යද්දී අර දැවැන්ත මහ වණින් දරුවෝ රංචුවක් කෑ ගහනවා ඇහෙනවා. අම්මා කෙනෙක් වගේ කාන්තාවකුත් කෑ ගහනවා ඇහෙනවා. මුගලන් මහරහතන් වහන්සේට පුදුමයි. භයානක වනසතුන් පිරිච්ච මේ මහවණි කිරිදරුවෝ රංචුවක් කෑ ගහනවා යටිගිරියෙන්. අම්මිකුත් අඬනවා. කාට හරි විපතක් දෝ කියලා හඬ ඇහිච්ච පැත්තට වැඩම කළා. වනේ ඇතුළට. ටික දුරක් වඩිද්දී පලාතම දුගඳ හමනවා. මැස්සු හැමතැන මිහිරෙනවා. තව ටිකක් කිට්ටු වෙලා බලද්දි පුදුමයි පින්නතුනි. මේ භයානක සසරේ අනතුරු දැන්වත් අඳුනගන්න ඔබ. මොකද මුගලන් මහරහතන් වහන්සේ දුටුවේ විලිවහ ගන්න නූල් පටක්වත් නැති දිගු කෙස්වැටියෙන් ශරීරයේ වහගත්ත ඉලයට මතුවෙච්ච විරූපී මුහුණක් තියෙන පුදුමාකාර දුකක් විඳින ප්‍රේතයක්. මුගලන් මහරහතන් වහන්සේ බලන් ඉද්දී ප්‍රේතියට දරුවෝ 6 දෙනෙක් ඉබේම ලැබෙනවා. ලැබෙන දරුවෝ ඇදලා අරගෙන ලේසැරව පෙරපෙරා ප්‍රේතිය තමන්ගේ දරුවෝ කනවා. හවසටත් ඇයට දරුවෝ 6 දෙනෙක් ලැබෙනවා. ලැබෙන දරුවෝ ඇදලා අරගෙන ලේසැරව පෙරපෙරා දරුවෝ කනවා. දරුවෝ කෑ ගහලා අඬන්නේ ඇයි? දරුවන්ට දැනෙනවා අපිව කන්නේ අපේ අම්මා. දරුවෝ කෑ ගහලා අඬනවා. අම්මා අඬන්නේ ඇයි? ප්‍රේතියට දැනෙනවා අනේ මම කන්නේ මගේ දරුවෝ. මේක නතර කරගන්න බෑ. ප්‍රේතියේ විලාප තීති අඬමින් දරුවෝ කනවා. ඔබ මුළු ජීවිතේම ප්‍රාර්ථනා කරන්නේ මේ වගේ භවයක් නේ. මෙච්චර දුකින් පිරිච්ච භවයක් තමයි සාදුකාර දිදී ඔබ ප්‍රාර්ථනා කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ වදාළ පින්වත් මහණෙනි, මම තරම් මේ අනවරාග්‍ර සංසාරේ දුක දන්න කෙනෙක් ලෝකේ ඉන්නවා නම් සිහිනින්වත් නැවත ඉපදීමක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ කිව්වා. එච්චර භයානකයි මේ සංසාර ගමන. ලද මනුස්ස ජීවිතයේ ඇසිල්ලෙන් විනාශ කරගන්න ඔබට පුළුවන්. දැන් මුගලන් මහරහතන් වහන්සේට හරි ධර්ම සංවේගයක් ඇති වෙලා.
එදා දානි ටිකවත් වළඳන්න බැරි තරම් පිළිකොල්. හවස්මානේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න සීලම ස්වාමින් වහන්සේලා එකතු වෙනවා. ධර්ම සාකච්ඡා, සද්ධර්ම දේශනාවන් ශ්‍රවණය කිරීම, කමඨහන් ලබා ගැනීම මේ සඳහා ස්වාමින් වහන්සේලා එකතු වුණා. ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට වැඳලා ඇහැව ස්වාමීනි, අද මම දහවල ගිජිකුළු පව්ව දෑල මහවණේ දුටු දරුවන් කන ප්‍රේතිය. උදේට දරුවෝ 6 දෙනෙක් ලැබෙනවා. ලේසරෝ පෙර පෙර ඇය දරුවන් කනවා. ආය හවසට දරුවෝ 6 දෙනෙක් ලැබෙනවා. ලේසරෝ පෙර පෙර ඇය දරුවන් කනවා. මෙච්චර භයානක දුකක් විඳින්න ඇය කළ අකුසලයේ කුමක්ද කියලා ඇහුවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා, පින්වත් මුගලන් ආයුෂ්මතුනි, පරම දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලබා ගන්න කෙනෙක් අපූර්වට සන සම්පත්තියත් පිහිටලා. ඒ විතරක් නෙමෙයි, දුර්ලභෝ සද්ධම්ම සවනං, එයාට ඒ ජීවිතේ තථාගත සද්ධර්මයත් ශ්‍රවණය කරන්න ලැබිලා. දුර්ලභෝ බුද්ධානං උත්පාදෝ, පරම දුර්ලභ සම්බුදු සසුනකුත් ලැබිලා. දුර්ලභෝ සප්පුරිස සංසේවෝ, එයාට කල්යාණ මිත්‍ර ආශ්‍රයකුත් ලැබිලා. මේ සියල්ල ලැබිච්ච කෙනා ඒවා මායින් නොකර නොතකා කයින් වචනෙන් හිතින් කරගන්න බරපතල අකුසලවල විපාක ආයුෂ්මතුනි ඒ. ඔය ප්‍රේතිය මහා කල්පයකට පෙර ඉපදුනි මේ සවැත් නුවරමයි. ලෝතුරා බුදුවරු වැඩ හිටියා. වීතරාගී ආර්යයන් වහන්සේලා පාරක් ගානි පිණ්ඩපාත වැඩියා. ඇය කවදාවත් දන් හැන්දක් බෙදුවේ නෑ. විහාරයේදී ධර්ම ශ්‍රවණය කළේ නෑ. කයින් වචනෙන් හිතින් සංවර වුණේ නෑ. ඇය විවාහයක් වෙලා ස්වාමියාත් එක්ක සතුටින් ජීවත් වෙනවා. ස්වාමියාට දාව ඇයට දරුවෝ නෑ. ඇය වඳ ස්ත්‍රියක්. ಭಾರತೀಯ සමාජයේ දරුවෙක් පිළිබඳ අදත් පවුල්වල ලොකු අරුබුද තියෙනවා. පරම්පරාව වෙනුවෙන්, දීපල වෙනුවෙන් දරුවෙක් අවශ්‍යමයි. ඒ සමාජ සම්මතයට අනුව දෙවනි විවාහයක් කරගත්තා. ඇයට දරුවෙක් ගැබ් ගත්ත ස්වාමියාට දාව. දෙවනි බිරිඳ හරි ආසාවෙන් පවුලේ හැමෝගෙම ප්‍රාර්ථනාව ඇයට දරුවෙක් පිළිසිඳගෙන අර පළවෙනි බිරිඳටත් ආසාවෙන් මේ කතාව කිව්වා. ඇයි සිනහ වුණා. සතුටින් ඒ බව ඇඟිව්වත් පුදුමාකාර ක්‍රෝධයක්, වෛරයක් හිතේ ඇති වුණා. මට නොලැබෙන දරු සම්පත් නුඹට ලැබෙන්න බෑ. වෛරයෙන් අදිෂ්ඨාන කළා. බලන්න පිනුතුනි, මිනිස්සුන්ට දරා ගන්න බැරිකම. දැන් මේ කතාවේදී ඔය ඇත්ත පරිස්සම් වෙන්න අපේ ගෙවල් වල ලංකාවේ දැන් මේ දේශනාව අහන පවුල් වල උනත් රාගය නිසා පුදුමාකාර අරුබුද නිර්මාණය වෙලා. අමනාප වෙන්න එපානේ, බොහොම කරුණාවෙන් කියන්නේ. අධිතාක්ෂණික මෙවලම් ප්‍රයෝජනීයට අරගන්න බොහෝ තරුණ වයසේ මව්පියන් පුදුමාකාර විදිහට අශ්ලීල ලෙස පිරිහෙනවා. පාරක්, බෝක්කුවක්, පාලමක් ගානි යතුරු පැදි නතර කරගෙන හැන්දෑ වෙනතුරු සමහර පියවරු මව්වරු තනියම කතා බහ කරනවා. අඬනවා පේනවා, hina වෙනවා පේනවා, හයියෙන් කෑ ගහලා කාට හරි බනිනවා. බුද්ධිය තියෙන දරුවෝ පවා දන්නවා තමන්ගේ පවුලේ කෙනෙකුට නෙමෙයි මේ. පැය ගණන්, දින ගණන් ගෙදර කතා කරගන්න පුළුවන්නේ. පාරක් ගානේ ඇමතුම් දෙන්නේ තමන්ගේ ජීවිතේ පිරිහියා ගත්ත උදවිය. අශ්ලීල මදාවි ජීවිත ගෙවන අය. ඒ හැමෝටම පින්වතුනේ අසම්මත බොහෝ සම්බන්ධතා මේ සමාජයේ බොහෝ සෙයින් පිරිහිලා. ඊළඟට ඔබ කරගන්න බරපතල අකුසලයේ ගැන මේ කියන්නේ. අර පළවෙනි බිරිඳ හැමදාම දින 2-3කට සැරයක් මහවණේට යනවලු.
තද විස සහිත කොළ වර්ගයක් කඩාගෙන ඇවිල්ලා ව්‍යංජන හදලා තවත් අතිරේක ව්‍යංජනත් එක්ක ගැබ්ගත් අර දෙවනි බිරිඳට කෑම දෙනවා. ඒ ආසාවෙන් කෑම කනවා. දින සති ගත වෙනවා. තද විස ශරීරගත වෙනවා. අර දරු සම්පත දරු ගැබ විනාශ වෙනවා. ඇය මේක දැනගෙන අඬල ස්වාමියාට කියනවා. ස්වාමියයි ඇයයි දෙදෙනාම පවුලේ වැඩිහිටියන්ට කියනවා. එකම බලාපොරොත්තුව විනාශ වෙලා. පවුලේ හැමෝම සැකකලේ කවුද? දෙවනි බිරිඳ, පළවෙනි බිරිඳ. ඇයට මේක කිව්ව නොබයි මේ අපරාධය කළේ කියලා. ඇය කෑ ගහලා කිව්වනේ මම කළේ නෑ කියලා. ඇය කිව්ව දිවුරන්න කැමතියි කියලා. පවුලේ හැමෝම එකතු කරලා සාලෙට ගෙදර. සාලෙ මැද බිම වාඩි වෙලා දිවුරනවා. මම මේ දරු ගැබ විනාශ කළේ නෑ. කෙනෙක් කියනවා නම් මේ අපරාධය කළේ මමයි කියා මහ පොළොවේ අත තබා දිවුරනවා. උපනුපං ආත්ම සංසාරේ මම වදන දරුවෝ මමම කන අම්මා කෙනෙක් වේවා කියලා දිවුරුවා. ඔය ඇත්ත කොච්චර දිවුරනවද? වෙනම නිරේක දුක් විඳින බරපතල අකුසලයක් මෙච්චර බුදුබණ අහන සමාජය ඇත්තු කරගන්නවා. තමන් වැරදි කළා නිවැරදි වෙන්නත්. සමහර විට තමන් වැරැද්දක් කරලම නෑ නිවැරදි. ඒක තහවුරු කරන්න ඔබ කියන වචන බලන්න. බුදුහාමුදුරුවෝ පල්. කල්ප කෝටි ගානකින් ඇහෙන බුද්ධෝ කියන හඬ ඇපේට තියලා බුදුරජාණන් වහන්සේ පල්ලා කියලා දිවුරනවා. අම්මා පල්ලා කියලා කියනවා. වැදූ අම්මා. තාත්තා පල් කියනවා. හදන තාත්තා. දළදා වහන්සේ ගැන දිවුරනවා. ජයමහා හාමුදුරුව ගැන දිවුරනවා. දහම් පොතේ අත තියලා දිවුරනවා. රාගයෙන් පිරිච්ච ලාමක අකුසල් කරගත් ඇත්තෝ බිරිඳ ස්වාමියා ඉදිරියේ ස්වාමියා බිරිඳ ඉදිරියේ දෙදෙනා දෙමව්පිය ඉදිරියේ සමාජය ඉදිරියේ නිවැරදි වෙන්න කටට එන වචන කීකී දිවුරනවා. ඒ කොයි තරම් දිවුරුවක් තමන්ගේ හදවත ඒක දන්නවා. එයා අකුසලයක් කළාට වඩා තවත් වැඩිපුර දිවුර අකුසල් කරගන්නවා. බලන්න මොකද වුනේ කියලා. ඒ බිරිඳ මරණයට පත් වෙනවා. ගිජුකුළු පව්ව දෑල මහවනේ මහා කල්පයක් ප්‍රේතයක් වෙනවා. ඉබේම උදේ දරුවෝ 6 දෙනෙක් ලැබෙනවා. ලැබෙන දරුවා ලේ සැරව පෙර කනවා. ඉබේම හවසට දරුවෝ 6 දෙනෙක් ලැබෙනවා. කර්ම විපාකය. ලැබෙන දරුවා ලේ සැරව පෙර කනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා ඇය මහා කල්පයක් දරුවන් කාවි. ඇය මුදව ගන්න අපි කාටවත් බෑ. මෙයයි මහණෙනි භයානක සසරේ අනතුර ඒක අඳුන ගන්න කිව්වා. මම මේ ටික මතක් කළේ ඔබට අර බුද්ධාවවාදයේදී භාග්‍යවතුන් වහන්සේ වදාළ පරම දුර්ලභ මනුස්ස ජීවිතයයි පරම දුර්ලභ සන සම්පත්තියයි පුංචි වෙලාවකදී විනාශ කරගෙන මරණින් මතු කල්ප ගණන් දුගතියේ පැහැෙන අකුසලයේ කරගන්න ඔබට හරි පහසුයි. ඔබ පරිස්සම් නොවුනොත් ඒ අනතුරින් ඔබට ගැලවෙන්න බෑ. දැන් ඔබ කරන්න ඕන වටිනම දේ මොකක්ද? කෙනෙක් ජීවිතේ හිටපු හැටි වැදගත් නෑ කියලා හිතන්න. මේක විචාරශීලීව සංවාදාත්මකව සාකච්ඡා කළ යුතු කාලයක්. කරුණක්. කෙනෙක් මුලින් හිටපු හැටි ඉච්චර හිතන්න එපා. ඔබ වුණත් එහෙමයි. කලින් ගෙවූ ජීවිතය අමතක කරන්න. අපිට වටින්නේ කෙනෙක් හිටපු හැටි නෙමෙයි. දැන් ඉන්න හැටි. වර්තමානයට එන්න. භාග්‍යවතුන් වහන්සේ වදාළනි පින්වත් බ්‍රාහ්මණී මමයි මගේ ශ්‍රාවකින් වහන්සේලායි. හරි සතුටින් පැහැපත්ව සුන්දර විදියට දවසින් දවස ලස්සන වෙන්නේ එක කාරණයක් නිසා. වළඳන්නේ නැති වර්ග දෙකක් තියෙනවා අපි වළඳන්නේ නැහැ ඒ නිසයි කිව්වා. ඒ බ්‍රාහ්මණය ඇහුවනි ස්වාමිනී මටත් කියන්නකෝ. ප්‍රබෝධමත් මනසින්
සැහැල්ලුවෙන් ලස්සනට ජීවත් වෙන කෙනෙක් තුල වළඳන්න හොඳ නැති වර්ග දෙක කියන්නේ කිව්වා. මේ දේශනාවහන ඔබත් ඒ ටික කරන්න. තොරතෝංචියක් නැති ප්‍රාර්ථනා බලාපොරොත්තු වල හිර වෙලා කිසි මොහොනක සිනහාවක් නැහැ. පාරායින්ට වෙල ඉන්නකෝ ලස්සන කමටහනක් මුණ ගැහි ජීවිතය හදාගන්න. මොකක්ද ඒ කමටහන? උදේ ඉඳලා රෑ වෙනකල් පාරායිනේ හිටියත් මහා මගයිනේ. hina වෙච්ච මූණක් දකින්න පුළුවන්ද බලන්න? විඩාබර හිම්බත් වෙච්ච හති අරින්නවත් වෙලාවක් නැති මිනිස්සු අති ධාවනින් දුවන යාන වාහන වගේ මහා පාරේ හිට මෙහිට යනවා. දැකලා නැද්ද සමහරු තනියම කතා කර කර යනවා. දැකලා නැද්ද සමහරු අඬ අඬ යනවා. දැකලා නැද්ද සමහරු තනියම hina වෙමින් යනවා. මේ හැම දිනාම හිරවිච්ච ලෝකයක් තියෙනවා. මහා පාරේ යන්නිත් ඒ හිරවිච්ච ලෝකේ අරමුණු කරගෙන විසඳුම් සොයා භාග්‍යවතුන් වහන්සේ නිසයි වදාළේ දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ. පින්වත් මහණෙනි, මේ ලෝකේ පිහිටා ඇත්තේ දුක මතයි. ඔය කිසි කෙනෙක් සැප විඳින අය නෙමෙයි. ජීවිතේම දුක් විඳිනවා. කෙනෙකුට මේ දුක අඳුන ගන්න පුළුවන් නම් අවිද්‍යාව, නොදැනීම, රැවටීම, මිත්‍යාව නිසායි අපි මේ දුකේ ගැලෙන්නේ කියන එක අවබෝධ කරගත්තදා එයා දුකින් නිදහස් වෙන මඟ හොයාගෙන යනවා. ඒ නිසා පින්වත් ඔබ අප්‍රමාදී වෙන්න. කලින් හිටපු හැටි කතා කරන්න එපා. ඒව අමතක කරන්න. අර බ්‍රාහ්මණයට භාග්‍යවතුන් වහන්සේ වදාළනේ අපි අතීතයේ වළඳන්නේ නැත කිව්වා. ඔබත් අතීතයේ තුල ජීවත් වෙන්න එපා. අතීතය අවසන්. ඒ සිහිනයක් පමණයි. භාග්‍යවතුන් වහන්සේ වදාලා අපි අනාගතයේද වළඳන්නේ නැත. ඔබත් එහෙම වෙන්න. අනාගතය ලැබිලා නැහැ. ලැබෙයිද දන්නේ නැහැ. හැබැයි භාග්‍යවතුන් වහන්සේ වදාලා අපි මේ මොහොත තුළ ජීවත් වෙන්නේ. ඔබ දැන් කරන්න ඕන වටිනම දේ මේ මොහොත සකස් කරගන්න ධර්මානුකූලව. ගෙවි ගිය අතීතයත් නොලැබිච්ච අනාගතයත් අත්හැරලා ලැබිච්ච ධනාත්මක මේ මොහොත විදර්ශනාවක් කරගන්න ජීවිතේ. ඒ වෙනුවෙන් තමයි මේ සූත්‍ර පාඨය මාතෘකා කළේ. යථාච භික්ඛවේ තස්ස පුරිසස්ස ජවෝ යථාච චන්දිමා සූර්යානං ජවෝ යථාචයා දේවතා චන්දිම සූර්යානං පූරතෝ දහවಂತಿ තාසං දේවතානං ජවෝ තතෝ සීගතරං ආයු සංඛාරා කීයන්ති තස්මාහිත භික්ඛවේ එවං සික්ඛිතබ්බං අප්පමත්තා විහෙරිසාමීති. කෙනෙක්ගේ ආයුෂ ගෙවී යන වේගය ගැන භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ උතුම් දේශනාවක පුංචි කොට්ටාසයක් මාතෘකා කළේ. උන්වහන්සේ දේශනා කළ අපි මේ ගෙවාදාන ජීවිතේ ගෙවී යන ආයුෂයට සමාන වේගයක් තවත් මේ ලෝකේ නැහැ කියලා. එච්චර වේගෙන් කෙනෙක්ගේ ජීවිතයේ ආයුෂ ගෙවී යනවා. බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේලගෙන් අහනවා, පින්වත් මහණෙනි, මේ ලෝකේ දක්ෂ දුනුආයින් 4 දෙනෙක් පිට්ටනියක 4 පැත්තේ ඉඳලා වේගෙන් ඊපහරවල් 4ක් ඊතල 4ක් අහසට විදිනවා. එච්චර වේගෙන් මේ ඊතල 4 විදිද්දී එක පුරුෂයෙක් ජව සම්පන්න. එයා කියනවා, මේ තරම් වේගෙන් අහසට විදපු ඊතල 4 බිමට වැටෙන්න පෙර මම අරගෙන එන්නම්. ඔහු ඒක අරගෙන එනවා. මෙච්චර වේගෙන් අහසට විදපු ඊතල 4 බිමට වැටෙන්නට නොදී 4 පැත්තට දුවලා අහුලගෙන ඉන්න තරම් ඔහුගේ ජව සම්පන්න භාවය කොයිතරම්ද? බුදුරජාණන් වහන්සේ අහනවා, මහණෙනි, ඔහුට මේ ලෝකේ ජව සම්පන්නම පුරුෂයා කියලා කිව්වොත් නිවැරදිද කියලා.
ස්වාමින් වහන්සේලා කියනවා එහෙමයි ස්වාමීනි. දක්ෂ දුනුවායින් සිව් දෙනෙක් විදපු හීතල 4 ඈත අහසට විදපු. ඒවා බිමට වැටෙන්න තරම් වේගෙන් ඊටත් වඩා වේගෙන් දුවලා 4 පැත්තේ මීතල බිමට වැටෙන්න නොදී අල්ලගෙන අහුලගෙන ගෙනත් තියෙන කෙනා මොනතරම් ලෝකේ ජව සම්පන්නද. ඒ නිසා ස්වාමීනි එයා ජව සම්පන්නයි කියලා කියන එකේ වැරැද්දක් නැහැ කිව්වා. භාග්‍යවතුන් වහන්සේ ඒක පිළිගත්තේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි ඒ ඊතල 4ට වඩා වේගෙන් අර ජව සම්පන්න පුරුෂයා දුවලා ඊතල 4 අහුල ගන්නවටත් වඩා වේගෙන් ගමන් කරන දෙන්නෙක් මේ ලෝකේ ඉන්නවා. ඒ තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා චන්දිම සූර්යානං ජවෝ. ඉරයි හඳයි දෙක ගමන් කරන වේගයේ ලෝකේ අර ජව සම්පන්න පුරුෂයා දුවන වේගයටත් වඩා දසදහස් වාරයක් ප්‍රබලයි. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි හිරුසඳු දෙපළටත් වඩා වේගින් මේ ලෝකේ ගමන් කරන කෙනෙක් ඉන්නවා. ඒ තමයි යථාචයා දේවතා චන්දිමා සූර්යානං පුරතෝ ධාවಂತಿ. වේගෙන් ගමන් කරන ඉරහඳ දෙකටත් වඩා වේගෙන් හිරුසඳු ඉදිරියෙන් ගමන් කරන දේවතාවුන්ගේ දිව්‍යමය වේගය ලක්ෂ කෝටි වාරකින් ප්‍රබලයි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි මේ ලෝකේ ඒ සියල්ලටම වඩා වේගෙන් ගමන් කරන දෙයක් තියෙනවා. තතෝ සීගතරං ආයු සංඛාරා කීයන්ති. පින්වත් මහණෙනි මිනිසයාගේ ආයුෂ ගෙවි යන වේගය ඊට වඩා ලක්ෂ කෝටි වාරයකින් ප්‍රබලයි. ඔබේ ආයුෂ ගෙවි යන වේගයට සමාන වේගයක් මේ මුළු ලෝකෙම නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් උන්වහන්සේ අපෙන් ඉල්ලීමක් කරන්නයි මේසා ගැඹුරු උපමා උපමේය අරගෙන පුද්ගල ජීවිතයේ ආයුෂ ගෙවි යන වේගය දේශනා කළේ. කොහොමද ආයුෂ ගෙවි යන්නේ? මේ සූත්‍ර දේශනාවට අනුව නැවත හිතන්න. හීතල 4ක් 4 කොනේ සිට විදිනවා දුනුවායින් සිව් දෙනෙක් අහසට. වේගින් අහසට විදින ඊතල 4 බිමට වැටෙන්නට නොදී යම් පුරුෂයෙක් සිව් දෙගේ දුවමින් ඊතල 4 අල්ලගෙන ගෙනත් දෙනවා නම් එයා මේ ලෝකේ ජව සම්පන්නම පුද්ගලයා. හිතා ගන්නත් බෑ. නමුත් භාග්‍යවතුන් වහන්සේ වදාලා ඊටත් වඩා වේගෙන් මේ ලෝකේ ගමන් කරන දෙන්නෙක් ඉන්නවා. ඒ ඉරයි හඳයි හිරුසඳු ගමන් වේගය ඊට වඩා ප්‍රබලයි ලෝකේ කිව්වා. හිරුසඳු ගමන් වේගයටත් වඩා ප්‍රබල ගමනක් කිව්වා හිරුසඳු මුලින් పూర్ව ගමන් කරන දිව්‍යමය වේගයේ දෙවිවරුන් ගමන් කරන වේගය. ඒ හැම දෙයකටම වඩා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා ආයු සංඛාරා කීයන්ති. මිනිස්සුන්ගේ ආයුෂ ප්‍රමාණය ගෙවි යන වේගය මේ සියලු වේගයන්ට වඩා බරපතලයි කිව්වා. පුද්ගල ආයුෂ ගෙවි යන වේගයට සමාන කරන්න පුළුවන් වේගයක් මුළු ලෝකෙම නැහැ කියලා කිව්වා. එහෙම වදාළ භාග්‍යවතුන් වහන්සේ අපින් කරපු එක මිල්ලීම පින්වතුනි අපමත්තා විහරිසාමේති. ආයුෂ ගෙවි යන වේගය අඳුනගෙන දැන් මේ ගෙවා දමන අවසන් තත්පර කීපේ විය හැකි ජීවිතේ අප්‍රමාදීව ධර්ම මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්න කිව්වා. තථාගත සද්ධර්මයට අනුගත වෙන්න කියලා කිව්වා. ධර්මානුකූලව ඔබේ ජීවිතේ පවත්වගෙන යන්න කියලා කිව්වා. අන්නේ පුද්ගලයා අප්‍රමාදී පුද්ගලයෙක් ආයුෂ වේගයේ සත්වයාගේ ගෙවි යන වේගයට සමාන කළ හැකි වේගයක් ලෝකයේම නැති බව අඳුනගෙන මරණ ධම්මෝම්හි මරණං අනුතිතෝම්හි
අබින්හං පච්චවික්කිතබ්බං. ගෙවි ගෙවි යන ආයුෂ ප්‍රමාණය අවසානයේ මා මරණී ස්වභාවයකට ඉන්න කෙනෙක් කියන එක එයා නිතර වඩලා අනිත්‍ය සංඥාව මරණ සංඥාව අරමුණු කරගෙන ජීවත් වෙලා එයා තමන් ලබාගත් ජීවිතය අවසාන තත්පරේ හරි ආරක්ෂා කරගන්නවා. භාග්‍යවතුන් වහන්සේ ලෝකයට දේශනා කළා. කෙනෙක්ගේ ජීවිතයේ මුල් කාලය ළමා කාලේ තින්න මඤ්ඤ තරං යාමංනි. ඕනම කෙනෙකු ජීවිතේ යාම තුනක් තියෙනවා. කාල තුනක් තියෙනවා. ළමා කාලයේ තරුණ විය, අවසන් මහලු විය. භාග්‍යවතුන් වහන්සේ ලෝකෙන් නිල්වේ තින්න මඤ්ඤ තරං යාමං රක්කේනං සුරක්කිතං. කෙනෙක් තමන්ගේ ජීවිතේ යාම තුනම ආරක්ෂා කරගන්න ඕන. ධර්මයේ තුලින් ළමා කාලයේ තරුණ විය, මහලු විය. සමහර වෙලාවට තරුණ විය, මහලු විය ඉතුරු වෙනවා. ළමා විය අපිට රැක ගන්නට බැරි වෙනවා. ධර්මයේ හැසිරෙන්නට බැරි වෙනවා. කමක් නැහැ. තරුණ විය, මහලු විය ධර්මයේ හැසිරෙන්න කිව්වා. අතිධාවනින් දුවන සමාජයක, අධිතාක්ෂණික උපකරණවල හිරවෙච්ච සමාජයක තරුණකමත් රැකගන්න බැරි වෙයි. තරුණ වියත් ගෙවියන් ඉඩ තියෙනවා. කමක් නැහැ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා අවසන් ගෙවන මහලු වියවත් සද්ධර්මයෙන් ආරක්ෂා කරගන්න කියලා. එතකොට අපිට ඒකත් ගිලිහුනොත් ලබාගත් මනුස්ස ජීවිතේ හිස් පුද්ගලයෙක් හැටියට ගත කරලා මරණයටපත් වෙනවා. අර උදාර මනුස්ස ජීවිතයයි, ක්ෂණ සම්පත්තියයි, සද්ධර්මයයි, සම්බුද්ධ ශාසනයයි, සත්පුරුෂ ආශ්‍රයයි කියන උදාර ලාභයන්ගෙන් පිරිහෙන කෙනා මරණයෙන් මතු නිදන් ඉඳලා අවදි වුණා වගේ දුගතිය උපාදානය කරගන්නේ අපිට වළක්වන්න බෑ. ඒ නිසායි බුදු කෙනෙක් වදාළේ ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. හැකිතාක් ධහමට අනුගත වෙන්න ඒ ලෞතුරා දහමින් ඔබේ ජීවිතය ආරක්ෂා වේ කියලා. දහමින් ජීවිතය ආරක්ෂා වෙනවා කියලා කියන්නේ පින්නතුනි මේ ජීවිතේ භෞතික ආරක්ෂාවක් නෙමෙයි. හොඳට මතක තියාගන්න. සමහර උදවිය භාග්‍යවතුන් වහන්සේගේ බුදුගුණ උපයෝගී කරගෙන මේ ජීවිතේ භෞතික ලාභයන් බලාපොරොත්තු වෙනවා. ලැබෙනවද? අරහං බුදු ගුණින් මගේ ඉරුගි අපල දුරු වේවා. කටපාඩම් කර කර අපි ගහක් ගලක් ගානි කියවනවා. තථාගත බුදු කෙනෙක් කල්ප කෝටි ගානකින් ලොව පහළ වෙන්නේ කෙනෙක්ගේ අපල පීඩා සංසිඳවන්න නෙමෙයි. මේ ජීවිතය අවුරුදු 60 70ක් 80ක් වෙයි. මොන අපලයක් මැද හරි මේ ආයු ප්‍රමාණය දහමින් ගෙවා දාන්න. හැබැයි අමතක කරන්න එපා. අවුරුදු 60 70ක 80ක මේ පුංචි ආයු ප්‍රමාණය නෙමෙයි. කල්ප කෝටි ගාණක් සංසාරි පුරා බරපතල අපලයක් අපිට තියෙනවා. ඒ තමයි සතර අපාය, නිරය, പ്രേත ලෝකය. එනිසා තථාගත බුදුගුණ ප්‍රයෝජනෙට ගන්න අපල ගෙවා දාන්න නෙමෙයි. දරු සම්පත් ලබන්න නෙමෙයි. රැකියාවන් උසස් කරගන්න නෙමෙයි. පවුලේ සෞභාග්‍ය නෙමෙයි. බුදුගුණ ප්‍රයෝජනෙට අරගෙන සතර අපා දුකින් මිදෙන්න බලන්න. බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ ඒ නිසා. දැන් බලන්න සබ්බ පාපස්සකරණං බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ සියලු අකුසල් වලින් බැහැර වෙන්න, සියලු පාපයන්ගෙන් බැහැර වෙන්න කියන අවවාදේ කරන්න. කුසලස්ස උපසම්පදා කයින් වචනෙන් හිතින් නූපන් කුසල් උපදවා ගන්න කියන අවවාදේ කරන්න. ඊළඟට නිවන් මඟ මොකද්ද? සචිත්ත පරියෝදපණං එයයි නිවන් මඟ. ඕනෙම කෙනෙක් තමන්ගේ හිත සංසුන් කරගන්න, පාලනය කරගන්න, හික්මවා ගන්න කිව්වා. නිවන් මඟ තියෙන්නේ එතනයි. හිත පිළිබඳ භාග්‍යවතුන් වහන්සේ වදාළ බොහෝ ගැඹුරු දේශනා අතර උන්වහන්සේ එක තැනකදී දේශනා කරනවා යේ චිත්තං සංයමිස්සන්ති මොක්ඛන්ති මාර බන්ධනා. යමෙක් තමන්ගේ හිත සංයමිස්සන්ති අකුසල් වලින් බැහැර කරලා
කුසල් මූල්‍යයන් මතු කරගෙන තමන්ගේ හිත සමාධිගත කරගනීද, සංසුන් කරගනීද, හීලෑ කරගනීද. මොක්ඛන්ති මාර බන්ධනා. මාරයාගේ බැම්මෙන් නිදහස් වෙන්නේ එයා විතරයි. වෙන කවුරුවත් නිදහස් වෙන්නේ නැහැ. අපල දුරු වෙන්න බුදුගුණ කිය අනන්ත බුදුගුණයට නින්දා කර කර අකටයුතු කරන උදවියට ගැලවීමක් වෙන්නේ. සමාජ මාධ්‍යයක පින්තූරයක් තිබුණා. කොච්චර පව් සිද්ධ වේද? එච්චර සරලව ජීවිත ගැන හිතන පව්කාර සමාජයක් අපි දකිනවා. ඒ පින්තූර දෙකේ එක පින්තූරයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සම්බුදුරුව ලස්සන බුද්ධ ප්‍රතිමාවක් ඉදිරි දහවල ඊටාම පිළිවෙලට බුද්ධ පූජාව පවත්වලා. අනිත් පින්තූරේ තියෙන්නේ ලෙඩ වෙලා කුස වෙච්ච කුෂ්ඨ රෝගයක් හැදිච්ච වයසක බල්ලෙක්ගේ පින්තූරයක්. අර දැන්වීම දාන පුතා හරි දුව හරි යටින් අහලා තියෙනවා මේ දෙකින් වටින්නේ කෝකද කියලා. මහා පෞකාර අදහසක් දැම්මේ. තථාගත බුදුරජාණන් වහන්සේගේ බුදුගුණයට කරන බුද්ධ පූජාවද වටින්නේ කුසට ආහාරක් නැතුව කේඩෑරි වෙලා ආමතෙන්න මේ බල්ලට ආහාර ටිකක් දීමද වටින්නේ කියලා තමයි ඒ අදහස. කල්ප කෝටි ගානකින් ලද්ද බුද්ධ ශාසනේ බුදුගුණ අඳුනා ගන්න බැරි මිනිස්සු. පරම අවිහිංසාව කියලා අන්තයට ගිය තරුණ පිරිස්. ඔය පෝස්ට් පළ කරන අය හැමදාම දෙපොයදා උදේ පාන්දර පන්සල් එන්නේ පොහොර බෑග් එකක බලු පැටවු දාගෙන. පන්සලේ තාප්පේ අයිනින් දාලා යනවා. ඒව තමයි අපිට ලැබෙන පිරිකර. හැබැයි පළ කරන දැන්වීම් සත්ව කරුණාවෙන් පිරීලා. ඒවා ප්‍රායෝගික නෑ. බුදුගුණ අඳුන ගන්න. හිත සංසුන් කරගන්න. මේ ලෝකේ අපේ ආයුෂ ගෙවි යන වේගයට සමාන වේගයක් තවත් නැහැ කියලා හිතන්න. සෑම තත්පරයකම අපි ගමන් කරන්නේ මරණී කරා බව තේරුම් ගන්න. එහෙම තේරුම් අරගෙන පින්වතුනි අතීතයේ තුල ජීවත් වෙමින් දුක් විඳින්න එපා. අතීතය අත්හරින්න. නොලැබිච්ච අනාගතයේ ප්‍රාර්ථනා හදන්න එපා. අනාගතෙන් ඈත් වෙන්න. ලැබිච්ච ධනාත්මක මේ මොහොත තුල අප්‍රමාදී නොවි ඔබ එක දෙයක් කරන්න. බුද්ධං සරණං ගතෝ හෝති. හඳුනාගෙන බුදුගුණ බුදුරජාණන් වහන්සේ සරණ යන්න හැබෑවට. ධම්මං සරණං ගතෝ හෝති. සද්ධර්මී ගුණ අඳුනාගෙන දහම් මගට අවතීර්ණ වෙන්න. දහම සරණ කරගන්න, පිහිට කරගන්න. සංඝං සරණං ගතෝ හෝති. වීතරාගී මහරහත් පරපුරේ සංගරුවනී ගුණ අරමුණු කරගෙන සෑම ස්වාමින් වහන්සේ නමක්ම සංඝස්ස දේම කියන බරපතල බුදු වදනට ඇතුළත් කියන එක අවබෝධ කරගෙන ස්වාමින් වහන්සේලාව ගෞරවයෙන් ඇසුරු කරමින් සංඝ රත්නේ සරණ යන්න. පුද්ගල වන්දනාව යන්න එපා. හුඟක් අය ස්වාමින් වහන්සේලා වෙන් කරගෙන බෙදාගෙන පෞද්ගලික උන්වහන්සේලාව සරණ යනවා, උපකාර කරනවා, දන්පැන් දෙනවා, උන්වහන්සේලා ළඟ පෙහෙවස් සමාදන් වෙනවා, උන්වහන්සේලා ලියපු පොත්පත් කියවනවා. එහෙම කියවමින් තව කෙනෙකුට නිඳා කරලා නොදැනීම ආර්ය අපවාද අකුසලයේ කරගෙන මේ ජීවිතේ පිරිහිලා ගන්නවා. අනේ පින්වන්ත ගුණබර ස්වාමින් වහන්සේලා තමන් වහන්සේලාට නතුව වෙනත් ස්වාමින් වහන්සේලාට අපවාද කරමින් පව් කරගන්න උදවියට කරුණාවෙන් කරුණු කියලා දීලා සංඝස්ස දේම කියන මේ මිහිතලයේ තියෙන ආනුභාව සම්පන්න වචනය ඕන්ට විග්‍රහ කරලා දෙන්න. එහෙම වුණාම තෙරුවන් සරණ ගිය තමන්ගේ හිත නිවාගත්ත මේ මොහොත තුල ජීවත් වෙන ධනාත්මක බුදු සමාජයක් මේ රට තුල විද්‍යමාන වෙයි. සතර ආපා දුකින් මිදෙන්න. මේ සූත්‍ර දේශනාව අවසානයේ භාග්‍යවතුන් වහන්සේ ඉල්ලුවේ ඉච්චරයි. අප්පමත්තා විහෙරිස්සාමීති. මේ ටික හොඳට අඳුනගෙන අප්‍රමාදීව වාසය කරන්න කිව්වා. අප්‍රමාදීව කටයුතු කරන්න කිව්වා. ඒ අප්‍රමාදී ධම්මග වඩන්නට මනුස්ස ආයුෂ ගෙවි යන වේගයට සමාන තවත් වේගයක් ලෝකේ නැති බව විද්‍යමාන වෙන මේ දේශනාව ඔබ හැම දිනාටම උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
උතුම් සීලයක පිහිටා මෙතෙක් වේලා බුදුබණ ඇසූ පින බුද්ධ ශ්‍රාවක දෙවිවරුන්ට අයත් වීමෙන් දෙවිවරු සැපවත් වේවා කියලා සාදු කියන්න. මේ පරලෝකී සියලු ඥාතීන් වගේම මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කළ ඔබ හැම දෙනාටත් මුළු මහත් ලෝකේ පුරාවටම මේ සද්ධර්මයේ sannivedanaya කරමින් ධර්ම දානමේ පින්කම සිදු කළ දායකත්වලාභී පින්වත් හැම දෙනාටම අපි පුණ්‍යානුමෝදනා කරනවා. සදහැබර දායකත්වයේ දරුණු ලැබුවේ ප්‍රියංගනි අර්ථනායක, තිරාන් අර්ථනායක සහ ඕස්ට්‍රේලියාවේ පදිංචි සේපාලි සෙනවිරත්න, සුනිල් සෙනවිරත්න, නවසීලන්තයේ පදිංචි අප්සරා නිමලසිරි, සරත් නිමලසිරි, මේලා දිසානායක සහ සුපුන් දිසානායක යන දියණියන් බෑනාවරුන් ඇතුළු මුණුබුරු මිනිපිරියන් විසින් ඔවුන්ගේ ප්‍රාර්ථනාව දෙසැම්බර් මාස 28 වෙනි දින ජන්මදිනයේ සමරන බත්තරමුල්ලේ පදිංචි පින්වත් අයිරාංගනී සමරසේකර දයාබර මෑණියන් වහන්සේට ධර්මදේශනෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසලානුභාවයෙන් තෙරුවන් සරණින් දලදා වහන්සේගේ අනුහසින් නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ චිරජීවනයේ සැලසේවා. දරුවන් වෙනුවෙන් දිව්‍ය පුරා ප්‍රාර්ථනා හැදූ පින්වත් අයිරාංගනී සමරසේකර දයාබර මෑණියන් වහන්සේට ගෞතම සසුන තුළ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාව තුළ මේ දේශනාවට දායකත්වය ලබාගෙන කටයුතු කළේ. විදේශයක සිටියත් තමන් ලොවට බිහි කළ සෙනෙහබර මෑණියන්ගේ උතුම් ගුණ අමතක නොකර මාතෘ උපස්ථානයක්සේ මවට ආශිර්වාද කළ දයාබර පවුලේ පින්වත් හැම දෙනාටත් ධර්මාවබෝධය ලැබේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. ධර්ම ශ්‍රවණානිසංස බලෙන් හැමතෙම උතුම් නිවන් සුවයම සැලසේවා. රාගක්ඛයෝ නිබ්බානං